වස්සාන ධර්ම දේශනා නූපන් අකුසල් ධර්ම නොයිපදීවට ගන්නා උත්සාහය වීරිය. ඉපදිලා නැහැ ඒ අකුසල්. ඉපදිලා නැත්තම් ඒවා ඉපදෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න ඕන. ඒවා ඉපදෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න නම් අපි සංවර වෙන්න ඕන. හිතන්න ඕන තමා අතින් මෙතෙක් සිදු වෙලා නැති යම් අකුසල ධර්ම වේ නම් එවන්නක් ඉදිරි කාලයේදීත් සිදු නොවෙන්න මා පරිස්සම් වෙන්න ඕනේ කියලා. අභිධර්මයේ අනුව සලකනවා නම් අකුසල චෛතසිකයන් අමුතුවෙන් පහළ නොවන පරිදි සිහියෙන් වීරිය චෛතසිකයෙන් කටයුතු කරන්න ඕන. වීරිය බලවත් කරගන්න ඕන. දැන් අකුසල් ඉපදිලා නෑ මගේ හිතේ. අකුසල් ඉපදිලා නැත්තම් නොයිපදුණු අකුසල් ඉපදෙන්න ඉඩ නොදී කටයුතු කරන්න ඕන. එතකොට යහපත් සිත යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ. යහපත් සිත යහපත් ආකාරයෙන්. එතකොට අපි සංවර වෙන්න ඕන මේකට. අපේ කය සංවර වෙන්න ඕන, අපේ හිත සංවර වෙන්න ඕන, අපේ වචනය සංවර වෙන්න ඕන. අපේ ඉඳුරන් සංවර වෙන්න ඕන. මොනවද ඉඳුරන් කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉඳුරන් සංවර කරගත්තේ නැත්නම් පංචකාම සම්පත් හමුවේ ඒවා ක්‍රියාත්මක වෙලා අසංවර වූ ඉඳුරන් නිසා නැති අකුසල් උපදිනවා. නැති අකුසල් උපදිනවා. එහෙනම් නැති අකුසල් උපදින්න ඉඩ නොදී ක්‍රියාත්මක කරගන්න වග බලා ගන්න. ඔන්න දැන් ඔබට වැටහුණාද සංවරප්පදාන කියන එක? නූපන් අකුසල් ධර්ම නොඉපදවීමට වීර්ය වැඩිම උත්සාහ ගැනීම. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ ජපානයේ පදිංචි එම් තක්ෂිලා දීපානී මහත්මිය සහ එතුමියගේ සහෝදරයාගේ පුතණුවන් වන එම් කසුම් තරංග මහත්මයා යන පින්වත් දෙදෙනා විසින්. මෙම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 10කට පෙර පරලෝ සැපත් එම් එව්ලින් නෝනා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ ජපානයේ පදිංචි එම් තක්ෂිලා දීපානී මහත්මිය සහ එතුමියගේ සහෝදරයාගේ පුත්‍රයා වන එම් කසුන් තරංග. මේ පින්වතුන් දෙදෙනා තමයි එකතු වෙලා මේ උදාර පින්කමට දායකත්වයෙන් කටයුතු කරන්නේ. ජපානයේ පදිංචි වෙලා හිටියත් තම ආගම දහම අමතක කරන්නේ නැතුව, තම දෙමාපියන් අමතක කරන්නේ නැතුව මේ වගේ කටයුතු කිරීම අපි බෙහෙවින් අගය කරනෝ පින්වතුනි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි අභාවයටපත් මෑණියන් වන එම් එවුලින් නෝනා මහත්මියට පින් දීම.
එතුමිය අභාවයට පත් වෙලා 2022 පළවෙනි මාසේ 23 වෙනිදා වෙනකොට අවුරුදු 10ක් පිරෙනවා. ඉතින් මේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින් දෙන්න පුළුවන් හැම වෙලාවකදීම පින් දීලා අම්මාට සුගතිය ප්‍රාර්ථනා කරන එක දරුවෙකුගේ ඊටාම සත්ගුණවත් ක්‍රියාවක්. ඉතින් ඒක තමයි එතුමිය සිදු කරන්නේ මේ. සුජීවත්ව සිටින පියතුමාට දැනට අවුරුදු 92ක් වන බව සඳහන් කරලා තියෙනවා. එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා තම ජපන් ජාතික ස්වාමි පුරුෂයා ඔහුට සිත සාන්තිය ප්‍රාර්ථනා කරන්න හෙදියක් වශයෙන් සේවය කරන දියණිය තම සහෝදර සහෝදරියන් හා ඒ අයගේ නෝනාවරු මහත්තුරු දූ දරුවන් දෙමාපියන්ගේ මියගිය ඥාතීන් මේ කවුරුත් සිහිපත් කරනවා ජීවත් වෙලා ඉන්න අයට සෙත් ප්‍රාර්ථනා කරනවා මියගිය අයට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවතත් මේ තොරතුරු සිහිපත් කරලා ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු පින්වතුනි. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි සියලු අර්ථ සිද්ධීන් සිදු කරගත හැකි උදාරතර මහා පින්කම මහා කුසලයේ තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය තුලින් නොඇසූ බොහෝ දේවල් දැනගැනීමේ වාසනාව ලැබෙනවා. ඇසූ දේවල් නැත්නම් නැවත නැවත ඒවා අහනකොට ඒවා වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ලැබෙනවා පින්නතුනි. ඒ වගේම සිතේ බලපාන යම් යම් දුක් කම්කටොළු තියෙනවා නම් සිතට වද දෙන දේ සිත නොසන්සුන් වන දේ තියෙනවා නම් ධර්ම ශ්‍රවණය තුලින් ඒ සියලු චිත්ත පීඩාවන්ගෙන් අත් මිදෙන්න පුළුවන් වෙනවා. ධර්මයේ සැකතෙන් තියෙනවා නම් ඒවා දුරු කරගෙන නිවැරදි දැක්මකට එන්න අවස්ථාව ලැබෙනවා. මෙතෙක් කල් හිටියේ වැරදි දැකීමක නම් වැරදි දෘෂ්ටියක නම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ වාසනාව ලැබෙනවා පින්වතුනි. ධර්ම ශ්‍රවණය නිසා සිතේ සතුට සැනසීම උදා කර ගන්න පුළුවන්. මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ආයති භවය පින්වතුනි යහපත් ප්‍රතිසන්දියක් සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබීමට වාසනාව ලැබෙනවා. පින්වතුනි මේ සියල්ලටම වඩා කෙනෙකුගේ ආධ්‍යාත්මයේ ඇති කරගන්නා ගුණධර්ම සංවර්ධනය කර ගැනීම තුළින් ඒ ආධ්‍යාත්මික සංවර්ධනය නිසා තම චිත්ත සංතානයේ ඇති සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අමා මහ නිවනින් සැනසෙන්න අවස්ථාව ලැබෙනවා. මේ ලෝකයේ නිර්වාණය අපේක්ෂා කරන කිසිවෙකුට බණපදයක් ශ්‍රවණය නොකර නිවන් දකින්න බෑ පින්නතුනි. බණපදයක් ශ්‍රවණය කළ යුතුයමයි ඒ සඳහා. ධර්ම ශ්‍රවණය ඒ තරම්ම වටින පින්කමක්. අඩුම ගණනේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් අහන්න ඕන. පින්වතුනි බණ ඇසීමත් ඒ තුලින් දහම් දැනුම ධර්මඥානීය වර්ධනය කර ගැනීමත් ඒ නිසා පුළුවන් වෙනවා
පින්වතුනි ධර්මඥානීය වර්ධනය කරගත්ත කෙනාට භාවනා කරන්න මේ දහම් දැනුම ලබා ගැනීමත් ඒ කියන්නේ ධර්මඥානීය ලබා ගැනීමත් එය ධර්මයේ ශ්‍රවණයෙන් කළ යුතු දෙයක්. ඒ ලබා ගන්නා දැනුම ඥානීය මත ඒ ලබා ගන්නා ක්‍රමයෙන් ලබන අවබෝධය මත අපි භාවනාවකට අනිවාර්යෙන් යොමු වෙන්න ඕන. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොත්පත් කියවා දැනුම වර්ධනය කර ගැනීම හා ඊළඟට සමත භාවනාවට ප්‍රවිෂ්ඨ වීම. සමත භාවනාවෙන් විදර්ශනාවට සම්බන්ධ වෙලා විදසුන් වඩා රහත් වෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි බණ ඇසීමත් භාවනා කිරීමත් කියන කාරණා දෙක එකටම අත්වල බැඳගෙන ඉදිරියට යන්න ඕන. ධර්ම ශ්‍රවණය විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. භාවනාව විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. දැන් කෙනෙක් හිතනවා බණ ඇසීම පමණක් ප්‍රමාණවත් නිවනට කියලා. ඒ අදහස වැරදි. බණ අහලා ඒයින් ලැබෙන දැනුමින් භාවනා කරන්න ඕන උපදෙස් ලබා ගනිමින්. සමහරව හිතනවා අපි බණ අහන්න ඕන නැහැ. භාවනා කළාම ප්‍රමාණවත්. පින්වතුනි එහෙම හිතන අය භාවනාවට ගියාම ධර්මයේ පිළිබඳ අබමල් රේණුවක දැනීමක් නැහැ. ක්ලේශයක් කියන්නේ මොකද්ද? කෙලෙස් ඇති වෙන්නේ කොහොමද? සිත කොහේද තියෙන්නේ? සිතේ ක්‍රියාකාරීත්වය මොකද්ද? සිත හා සිතුවිලි අතර සම්බන්ධය මොකද්ද? කෙලෙස් වර්ධනය වෙන්නේ කොහොමද? උත්සන්න වෙන්නේ කොහොමද? ඒවා తాවකාලිකව යටපත් කරන්නේ කොහොමද? ඒවා తాවකාලිකව වැඩි කලක් පවතින යටපත් කරන්නේ කොහොමද? සම්පූර්ණ නැති කරන්නේ කොහොමද? නැති කලත් ඒකේ රස්නේ උෂ්ණත්වය නැති කරන්නේ කොහොමද? මේවා දන්නේ නැතුව සමහරු භාවනා කරන්න ගිහිල්ලා ඔය කියන ටිකක් අහගෙන ඉඳලා ඉන් එහාට යමක් හිතන්න බෑ. කියන දේ කරලා එන එකයි තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ධර්ම ශ්‍රවණයත් ඕන භාවනාවත් ඕන. මේ කරුණු දෙකම එකට බත්ත වෙලා යා යුතු කරුණු දෙකක්. ඊළඟට පින්වතුනි බලන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන් නම් අන්න ඒ තුලින් තමයි අපට මේ නිර්වාණය පසක් කර ගැනීමේ වාග්ය ලැබෙන්නේ. පින්වතුනි අද දේශනාවෙන් විස්තර කරන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල කියවෙන සම්මා වායාම යහපත් වෑයම උත්සාහය. ඒවට කියනෝ ඒ යහපත් උත්සාහය සම්‍යක් වායාමය ආකාර 4කින් යුක්ත වෙනවා. මේවට කියනෝ සම්‍යක් ප්‍රදාන කියලත්. සම්‍යක් ප්‍රදාන කියන්නේ පින්නතුනි වීරිය කියන එක. ඒ කියන්නේ උත්හාන වීරිය. එහෙනම් මෙහිදී ආකාර 4කින් අංග 4කින් උත්සාහ කළ යුතුයි. අභිධර්මය අනුව මේන් කියවෙන්නේ වීරිය චෛතසිකය. මේකේ කාර්ය අනුව කොටස් 4කට බෙදෙනවා. එකක් තමයි සංවරප්පදාන, 2 පහනප්පදාන, 3 ජනනප්පදාන, 4 භාවනප්පදාන. ඔන්න ඕක තමයි සම්මා වායාමයේ යහපත් වෑයමේ වීරියේ කොටස් 4. සංවරප්පදාන කියලා කියන්නේ පින්වතුනි නූපන් අකුසල ධර්ම නොඉපද වීමට ගන්නා උත්සාහය වීරිය.
පහානප්පදාන කියන්නේ උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට ගන්නා උත්සාහය. ජනනප්පදාන කියන්නේ නූපන් කුසල ධර්ම ඉපදවීමට ගන්නා උත්සාහය, වීරය. භාවනප්පදාන කියන්නේ උපන් කුසල ධර්ම වර්ධනය කිරීමට ගන්නා උත්සාහය, වීරය. මෙන්න මේ විදියට මේ අකුසල් හා කුසල් ගැන මෙහිදී වටහා ගන්න ඕන. මේ නූපන් අකුසල ධර්ම නොඉපදවීමට ගන්නා උත්සාහය ගැන, උපන් අකුසල් ප්‍රහාණය කරන ගැන, මේ අකුසල් හා කුසල් මේවා පිළිබඳව මෙහි ප්‍රහාණයට පෙර මේ කුසල් අකුසල් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕන. පින්වතුනි, මේකට සමගාමීව යන වචන දෙකක් තමයි පින්, පව්. බොහෝ වෙලාවට අපි කවුරුත් පින තමයි කුසලය කියලා හඳුන්වන්නේ. පව තමයි අකුසලය කියලා හඳුන්වන්නේ. නමුත් බැලුවහම, මේවා විග්‍රහ කරලා බැලුවහම පින්වතුනි, මේවායි හුඟක් වෙනස්කම් තියෙනවා. දැන් අපි පින් කරනවා. පිනක් කියන්නේ මොකද්ද? හොඳ දෙයක්, යහපත් දෙයක්. මොන වගේද? තමන්ටත් යහපතක් වන, අනුන්ටත් යහපතක් වන දෙයක්. ඒක කායික ක්‍රියාවක් වෙන්න පුළුවන්, වාචසික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ අපි හොඳ දේ හැටියට හඳුන්වනවා. ඒකේ තමන්ට අවැඩකුත් නැහැ, අනුන්ට අවැඩකුත් නැහැ. පින කියලා කිව්වේ මොකද්ද? අන්න ඒ වගේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙයක් සිද්ධ කරලා හිතේ ඇතිවන සතුට. මේක තමයි පින කියලා හැඳින්වෙන්නේ, සතුට. දැන් පින් කරනකොට පිනේ තියෙනවා තණ්හාවක්. පින් කරන්නේ තණ්හාවෙන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපි තණ්හාව නැති කරන්න තමයි පින් කරන්න කියලා. නමුත් පින්නතුනි, පින අපි කළාම අපි බලාපොරොත්තු වෙනවා අපේ යහපත් චුතිසිතක්. එතන ආශාවක් තියෙනවානේ. ඊළඟ භවය හොඳ තැනක උපතක් ආශාවක් තියෙනවානේ. ඒ භවයේ ඉපදුනාට පස්සේ කිසිම අඩුවක් නැතුව භවභෝග, ධන දාණ්‍ය, මිල මුදල්, හරක බාන, යාන වාහන, ඉඩකඩම්, ගේ දොර, වතු පිටි, මේව බලාපොරොත්තු වෙනවා. අන්න බලන්න, තණ්හාව තියෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් දීර්ඝායුෂ. ඊළඟට ලස්සන වෙන එක, හැඩරුව ඇතිව උපත ලබන එක. ඊළඟට පින්නතුනි, ශරීර වර්ණය පැහැපත් බව ඇති කර ගැනීම. මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ එතන තණ්හාවක් තියෙනවා. එහෙනම් පින් කරන්නෙම තණ්හා මූලික මනෝභාවයකින්. එතකොට සසරටයි පින ඕන වෙන්නේ. සංසාරයේ අපි මේ යන ගමනට තමයි පින අවශ්‍ය. අන්න එහෙම අපි බලාපොරොත්තු වෙනවා පින් කරලා සසර සැපවත් කර ගැනීම. එතකොට සසර දික් වෙයිද? ඔව්. පින් කරන්න සසර දික් වෙනවා. හැබැයි පින්නතුනි, සසර දික් වුණාට ලැබෙන්නේ හොඳ සසරක්. එහෙනම් අධික තණ්හාවෙන් නෙවෙයි මේ. තණ්හාව තියෙනවා. අධික තණ්හාව આવොත් ඒක පිනක් නෙවෙයි, පවක් බවට පත් වෙනවා. අධික තණ්හා. මොකද මේ හිත තුල තියෙනෝනේ පින්නතුනි වංචනික ධර්මතා කියලා කොටසක්. මොනවද මේ වංචනික ධර්මතා කියලා කියන්නේ? අපිටත් හොරෙන් යම් යම් දේවල් මේ හිතේ මතුවෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බලන්න, අපි ලুকু පින්කමක් කරනවා. ගමටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාලා, ඊළඟට
හේවිසි කණ්ඩායමක් ගෙනල්ලා ඒ ශබ්ද ඇසෙන්න සලස්වල හාමුදුරුවරුත් 59ක් විතර නිවසට වඩම්මල ඉතා ප්‍රසිද්ධ දානයක් දෙනවා. එතකොට ගමේ අයත් ඇවිල්ලා කාලා බීලා යනවා. හාමුදුරුවරුගේ දානෙ ඉවර වුණාම එතකොට මේ දාණය දීලා ඒ දාණය දෙන කෙනා ඒකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රසිද්ධිය. එහෙම නැත්නම් වෙනත් ලාභ ප්‍රයෝජන. එහෙම නැත්නම් මෙහෙම දන් දීලා ප්‍රසිද්ධ වෙලා ගමේ වෙනත් කෙනෙකුගේ දානයක් තිබුණත් ඒකටත් ගිහිල්ලා උදව් කළා. මලගේටත් උදව් කළා. දුක් කරදරයක් ඇති වෙලාවටත් ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා උදව් කළා. එයා පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රසාදය තුල ඔහු ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඡන්ද ඉල්ලන්න. එහෙනම් බලන්න දානයේ අරමුණ උනේ පින නෙමෙයි ප්‍රසිද්ධිය. එකිනෙකාට උදව් කිරීමෙන් බලාපොරොත්තු වුණේ එකිනෙකාගේ ආදරය දිනාගෙන ඡන්ද ගැනීම. දැන් මොකද්ද මෙතන තිබිලා තියෙන්නේ එහෙනම්? වංචනික ධර්මතා. ඔන්න බලන්න පින්නතුනි වංචනික ධර්මතා අපි තුල වැඩෙන හැටි. සමහර අය බලාපොරොත්තු වෙන කීර්තිය ප්‍රශංසාව. පින්කමක් කළ බලාපොරොත්තු වෙන කීර්තිය ප්‍රශංසාව. ගමේ ප්‍රධානත්වය නායකත්වය බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් දායක සභාවක සභාපතිකම ලේකම්කම භාණ්ඩාගාරිකකම මෙන්න මේව බලාපොරොත්තු වෙන එතෙක්කල් හරි උනන්දුවෙන් පන්සලේ වැඩ කරලා තියෙන්නේ බැලුවහම පින්සලකා නෙමෙයි අර දායක සභාවේ සභාපති වෙන්න. මම මේ කවුරුත් ගැන නෙමෙයි මේ කියන්නේ. එක එක්කෙනා ඉලක්ක කළා නෙමෙයි. පින්නොතුනි පොදුවේ ඇති වෙන මනුෂ්‍ය ස්වභාවය. එතකොට එතෙන්ට ආශාවක් එනවා. Tamanට හොරා. අනේව තමයි වංචනික ධර්මතා. ඒ නිසා දැන් අපි කෙනෙකුට උදව් කරනවා. උදව් කළා නිකන් ඉන්නේ නැහැ. එයාට කුළුපගව එයාට උදව් කළා කිසි දෙයක් දුන්නත් ගන්නෙ නැහැ. ඉතින් මේ මිනිස්සුත් පහතිනෝ බලන්නකො මේ මිනිස්සු කිසි දෙයක් ගන්නෙත් නැහනේ අපිට මෙච්චර උදව් කරනවා වත්ති පිටියේ වැඩ කරනවා ගේ දොර වැඩ කරනවා කඩේ පිළේ යනවා ගෙදර පිරිසිදු කරනවා මොන දේ වුණත් කරගෙන යනවා. හැබැයි පස්සේ ඇවිල්ලා කියනවා අපේ දරුවා මේ අහවල් පාසලට දාලා දෙන්න කියලා. දැන් ඇත්තටම ඉතික්කල් බලාපොරොත්තු වෙලා තියෙන්නේ වැඩ කරලා තියෙන්නේ අර මිනිස්සයාට මේ පිනට ආදරයට නෙවෙයි. වංචනික ධර්මතාවක් හිත තුල තියෙනවා දරුවා පාසලට දා ගැනීම. ඉතින් ඒක අහිංසක බලාපොරොත්තුවක්. හැබැයි මේ හිතේ හැටි පින්නතුනේ. ඒ නිසා ප්‍රසිද්ධිය, කීර්තිය, බලය මෙන්න මේවා තමයි මේ වංචනික ධර්මතා හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න බලන්න පින්නතුනේ හිතේ හැටි. ඒ නිසා පින හැමතිස්සෙම තණ්හාව මිශ්‍රයි. තණ්හාව මුසු කරගෙන තමයි පින් කරන්නේ. ඒ අතර තමයි අර වංචනික ධර්මතා කියලා කොටසකුත් හිත තුල මතුවෙන්නේ. බලන්න හිතේ ස්වභාවය. එතකොට පින ඔබ දන්නෝ දැන්. ඊළඟට බලන්න පව. පව කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු වෙන ක්‍රියාවක් කළා හිතේ ඇති වෙන නොසතුට. එතකොට පින්නතුනි පිනේ විරුද්ධ පැත්ත තමයි පව. ඉතින් ඒ විදියට ක්‍රියා කරනවා. හැම මොහොතකම විවිධ පාප කර්ම සිද්ධ කරනවා මිනිස්සු. එතකොට ඉන් තමන්ට යහපතකුත් නැහැ අනුන්ට යහපතකුත් නැහැ. පවට ලැබෙන්නේ මොනවද? දුක් ප්‍රතිවිපාක.
පව් කළා දිව්‍ය ලෝකේ යන්න බෑ. පව් කළා යන්න පුළුවන් සතර අපායෙන් එහෙකට. නිරය තිරිසන් ප්‍රේත අසුර මේවට යන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. පින්නතුනේ. ඊළඟට අපි දැනගන්න ඕන කුසලය කියන්නේ මොකක්ද කියලා. කුසල් කියලා කියන්නේ කුසලතා, දක්ෂතා, හැකියාව. මේවට තමයි කුසල් කියන්නේ. කෙනෙකු තුල ඇති කරගන්න දක්ෂතා, හැකියාව, කුසලතා. කුසලතා ගත්තාම ඒක කොටස් දෙකකට බෙදෙනවා. බාහිර කුසලතා හා අභ්‍යන්තර කුසලතා. බාහිර කුසලතා කියලා කියන්නේ ඔය අතේ පයේ හැකියාව. ඊළඟට කෙනෙකුට ගණන් හදන්න පුළුවන්, කම්පියුටරේ මෙහෙවන්න පුළුවන්, සෙනග සංවිධානය කරන්න පුළුවන්, මුදල් වේගෙන් අරියම්බ කරන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා පින්නතුනි. ඒවා දැන් වෘත්තීමය හැකියාව තියෙනෝනේ. ඉංජිනේරුවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. මේ වගේ විවිධ වෘත්තීමය හැකියාවන් තියෙනෝනේ. ඒ වෘත්තීමය හැකියාවන් කියලා කියන්නේ බාහිර කුසලතා. ඒ බාහිර කිසිම කුසලතාවකින් නිවන් දකින්න බෑ. එහෙනම් අපට ඕන කරන්නේ මොකද්ද? ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගන්න එක. ආධ්‍යාත්මික කුසලතා තමයි නිවනට පාදක වෙන්නේ. පින්වතුනි, ඕනම පිනක්, ඒ කියන්නේ හැම පිනක්ම කුසලයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා පින් කරාම සසර දික් වෙනව වෙන්න පුළුවන්. හැබැයි ඕනම කුසලයක් පිනක් බවට පත් වෙනවා. ඒකයි ස්වභාවය. පින්වතුනි, බලන්න උදාහරණයක් වශයෙන් අරගෙන සමහර පින්කම් තියෙනවා කුසල් නොවෙන. බොහෝ පින්කම් මෙහෙමයි. කුසලය කර ගැනීම තමාගේ උත්සාහයෙන් තේරුම් අරගෙන කරගන්න ඕන දෙයක්. Taman තමයි ඒකට වග කිව යුත්තා. අනුන්ගෙන් බල බල ඉඳලා බෑ. තමා තුළ තමයි මේ ගොඩනගා ගන්න ඕන. එහෙනම් පින්වතුනි, තමා තුළ කුසලතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යයි. දැන් මං කිව්වා උදාහරණයක් වශයෙන් දැන් අපි මල් පූජා කරනවා. මල් ටික බුද්ධ ප්‍රතිමාව අභියස තැන්පත් කරලා අපි මොකද කරන්නේ? සාදු සාදු කියලා එනවා. දැන් ඔතන කිසිම කුසලතාවක් වර්ධනය වෙලා නැහැ නේ පින්වතුනි. ඔතන වර්ධනය වුණේ පින පමණයි. ඒ නිසා පින් සිතක් ඇති කරගෙන පින් කරන්න පුළුවන්. ඒ කුසලයක් කරගන්න නම් ඒ ගාථාව කියද්දී, මල් පූජා කරනකොට ගාථාව කියද්දී ඒකේ තේරුමත් අහන්න ඕන. නැත්තම් තේරුමත් දැනගන්න ඕන. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහමි මොක්ඛං. මෝක්ෂය ලැබීමේ අරමුණින් තමයි බුදුහාමුදුරන්ට මේ මල් පූජා කරන්නේ. මල් වලට මොකද වෙන්නේ? මල් පර වෙනවා. මල් පර වෙනවා වගේ අපේ ශරීරයද විනාශ වෙනවා. මල් පර වෙන්නාසේ අපේ ශරීරයද විනාශ වෙනවා කියලා මෙනෙහි කිරීම අනිත්‍ය මෙනෙහි කිරීමක්. එතකොට අනිත්‍ය මෙනෙහි කිරීම තමයි කුසලයක් වෙන්නේ. ඇයි ඒක අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ? භාවනාවක් නේ. භාවනාවෙන් හිත වැඩෙනවනේ. ඒක තමයි මෙතන දැනගන්න ඕන කාරණා. භාවනාවෙන් හිත වර්ධනය වෙනවා. ඒකනේ භාවනා නොකර නිවන් දකින්න බෑ කියන්නේ. භාවනා කරන්නම ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඊළඟට පින්වතුනි, අපට පේනෝ පින විතරක් වෙන විදියට කරන්නත් පුළුවන්. අවබෝධයෙන් කරලා පින කුසලයක් කරගන්නත් පුළුවන්. පින කුසලයක් කරගන්නත් පුළුවන්. එතකොට බුදුවරු අපිට අනුශාසනා කරන්නේ මොනව කරන්න කියලාද? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. සබ්බ පාපස්සකරණං පව් වැඩ කරන්න එපා.
කුසලස්ස උපසම්පදා කුසල් වඩන්ඩ. කුසල් වඩන්ඩ. සචිත්ත පරියෝදපනං සිත මනාකොට පිහිටවා ගන්න. දමනය කරගන්න. බුදුවරුන්ගේ අනුශාසනාව තමයි එය. ඒ තම් බුද්ධාන ශාසනං. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඔන්න දැන් ඔබට වැටහුණා මේ කුසලය වඩන්ඩ කලින් කුසලය කියන්නේ මොකක්ද? ඊට සමගාමීව භාවිත කරන පින කියන්නේ මොකක්ද? පිනයි කුසලයයි අතර මොන වගේ සම්බන්ධයක්ද මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියන එක ඔබට පැහැදිලි. දැන් අකුසලය ගන්න. පින්නතුනි අකුසල් කියලා කියන්නේ කුසලයේ විරුද්ධ පැත්ත. අකුසලයට පෙර පව ගන්න. පවක් කිව්වේ මොකක්ද? අපි කලිනුත් කිව්වා. තමන්ටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියාවක්. කායික වාචික මානසික ක්‍රියා. ඒව තමයි පව. තමන්ටත් අනුන්ටත් අයහපත වන ක්‍රියාවක් කළා සතුටු වෙන්න බෑනේ. සතුටක් ලබන අය ඉන්නව අනුන්ට ගිනිගිඩි දීලා අනුන් නැසලා විනාශ කළා. හැබැයි ඒක දන්නෝ සතුට වගේ තේරුණාට කළාට පස්සේ වැරදි වැඩි මම වැරදි වැඩක් නේද කළේ කියලා දන්නවා. ඒක වහගෙන ඉන්න උත්සාහ කළාට හිත තුල කැකෑරෙනවා. ඒ නිසා අන්න ඒක පාප කර්මය. පව. අකුසල් කියලා කිව්වේ කුසලතාව නැති වෙන එක. යම් ක්‍රියාවකින් තම ආධ්‍යාත්මයේ කුසලතාව නැතිවන්නේද ඒ අකුසල. ආධ්‍යාත්මයේ කුසලතාව නැති වෙනවා නම් ඒ අකුසල. උදාහරණයක් වශයෙන් ගන්න. අපි මෛත්‍රිය ඇති කර ගන්න ඕන. දැන් මෛත්‍රිය හොඳ කුසලතාවක්ද නැද්ද? හොඳ කුසලතාවක්. නිකන් ඇති වෙනවද? නැහැ. ආයාසයෙන් ඇති කර ගන්න ඕන. නිකන් හිටියට මෛත්‍රිය වැඩෙන්නේ නැහනේ. එතකොට ඒ කුසලතාවක්. මේ මෛත්‍රිය ඇති කරගන්න ඕන වෙලාවේ අපි ඇති කරගන්නෝ ද්වේෂය, තරහ. ද්වේෂයෙන් මොකද කරන්නේ? අර මෛත්‍රිය යටපත් කළා දානවා. අන්න බලන්න පින්නතුනි මෛත්‍රිය යටපත් කරා කියලා කියන්නේ අර අකුසලයෙන් නොහැකියාවෙන් කුසලය නැති කළා. අන්න ඒකට කියනවා අකුසල කියලා. තවත් උදාහරණයක් ගන්න. අපි කරුණාව ඇති කරගන්න ඕන. මේ කරුණාව ඇති කරගන්න ඕන වෙලාවේ අපි ඇති කරගන්නේ අකරුණාව. කරුණාව ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඇති කරගන්නේ අකරුණාව. දැන් අකරුණාවෙන් මොකද කරන්නේ? කරුණාව නම් වූ යහගුණය යටපත් කරනවා, නැති කරනවා. හොඳට කරුණාවෙන් කටයුතු කරන්න ඕන වෙලාවේ ඇති කරගත්තේ අකරුණාව. දැන් අකරුණාව කියලා කියන්නේ කරුණාව විනාශ වන චේතනාවක්. එහෙනම් අන්න බලන්න එතනත් කුසලය අකුසලයෙන් නැති කළා. අන්න අකුසල් වෙන හැටි. ඔන්න දැන් ඔබට පැහැදිලි හැටි පව සහ අකුසලය මේ දෙකේ තියෙන වෙනස සම්බන්ධය. පින්නතුනි. ඒ නිසා බුදුවරු අපිට අනුශාසනා කරන්නේ කුසල් වඩන්න. පින් කරන්න නෙමෙයි කුසල් වඩන්න. ඇයි? කුසල් වඩන්න ඒ තුල පින ගොනු වෙනවා. එතකොට පිනක් තියෙනවා එතන. ඒකයි මේ කියන්නේ. පින්නතුනි දැන් සතර සම්‍යක් ප්‍රදාන වලින් මොකද කරන්නේ? ඔන්න ඔය වටහලා දුන්නා අකුසල් හා කුසල් පිළිබඳව යම් වටහා ගැනීමක් කරලා අකුසල් දුරු කරලා කුසල් වඩන්න තමයි මේ අපට පෙන්වා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපි ඒට අවධානය යොමු කරමු. පින්වතුනි මම මුලින්ම කිව්වා සංවර ප්‍රධාන. ඒ කියන්නේ නූපන් අකුසල් ධර්ම නොයිපදීවට ගන්නා උත්සාහය වේරේ. ඉපදිලා නැහැ ඒ අකුසල්. ඉපදිලා නැත්තම් ඒවා ඉපදෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න ඕන. ඒවා ඉපදෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න නම් අපි සංවර වෙන්න ඕන. හිතන්න ඕන තමා අතින් මෙතෙක් සිදු වෙලා නැති යම් අකුසල ධර්ම වේ නම් එවන්නක්
ඉදිරි කාලයේදීත් සිදු නොවෙන්න මා පරිස්සම් වෙන්න ඕනේ කියලා. අභිධර්මයේ අනුව සලකනවා නම් අකුසල චෛතසිකයන් අමුතුවෙන් පහළ නොවන පරිදි සිහියෙන් වීරිය චෛතසිකයෙන් කටයුතු කරන්න ඕන. වීරිය බලවත් කරගන්න ඕන. දැන් අකුසල් ඉපදිලා නෑ මගේ හිතේ. අකුසල් ඉපදිලා නැත්තම් නොයිපදුණු අකුසල් ඉපදෙන්න ඉඩ නොදී කටයුතු කරන්න ඕන. එතකොට යහපත් සිත යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ. යහපත් සිත යහපත් ආකාරයෙන්. එතකොට අපි සංවර වෙන්න ඕන මේකට. අපේ කය සංවර වෙන්න ඕන, අපේ හිත සංවර වෙන්න ඕන, අපේ වචනය සංවර වෙන්න ඕන. අපේ ඉන්ද්‍රයන් සංවර වෙන්න ඕන. මොනවද ඉන්ද්‍රයන් කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉන්ද්‍රයන් සංවර කරගත්තේ නැත්තම් පංචකාම සම්පත් හමුවේ ඒවා ක්‍රියාත්මක වෙලා අසංවර වූ ඉන්ද්‍රයන් නිසා නැති අකුසල් උපදිනවා. නැති අකුසල් උපදිනවා. එහෙනම් නැති අකුසල් උපදින්න ඉඩ නොදී ක්‍රියාත්මක කරගන්න වග බලා ගන්න. ඔන්න දැන් ඔබට වැටහුණාද සංවර ප්‍රදාන කියන එක? නූපන් අකුසල් ධර්ම නොඉපද වීමට වීරිය වැඩිම උත්සාහ ගැනීම. මේක තමයි අවශ්‍ය. දෙවැන්න පහනප්පදාන. උපන්න කුසල් ධර්ම ප්‍රහාණය කරන්නට උත්සාහ ගන්න ඕන. ඒ කොහොමද? ආනන්තරීය පාප කර්ම හැර අනිත් අකුසල් කර්ම විපාක දීමට ඉඩක් ලැබුණේ නැත්තම් ඒවා අහෝසි වෙනවා. මේ නිසා තමාගෙන් පාපමිත්‍ර සංසර්ගය වැනි හේතුවකින් සිදුවෙච්ච අකුසල් ගැන සිතලා එවැන්නක් ඉදිරි කාලයේදී සිදු නොවන්නත් එය යටපත් කරන්න තරම් බල සම්පන්න කුසල කර්ම සිදු කරන්නත් වීර්ය කරන්න ඕන. උපන් අකුසල් ධර්ම ප්‍රහාණය කරනවයි කියන්නේ ඒකයි. අභිධර්මයට අනුව බලනවා නම් උපන් අකුසල චෛතසිකයන් සිතුවිලි ක්‍රියාත්මක වන්නට නොදී කුසල චෛතසිකයන් මගින් යටපත් කරගන්න ඕන. ඔන්න අකුසල සිතුවිලි සිතේ හටගන්න ඉඩ නොදී ඒවා වළක්වමින් කුසල සහගත සිතුවිලි ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. එතකොට අර අකුසල් ප්‍රහාණය කරන්න අවස්ථාව ලැබෙනවා. අකුසල් නැති කරගන්න, කුසල් නෙමෙයි අකුසල් නැති කරගන්න. එහෙනම් අකුසල් ප්‍රහාණය කිරීමේ වගකීම තියෙන්නේ ඔබටයි. පින්නතුනි. ඊළඟට පින්නතුනි තුන්වෙනි එක තමයි නූපන් කුසල ධර්ම උපදවා ගන්න වීරිය වඩනවා. නූපන් කුසල ධර්ම උපදවා ගන්න ජනනප්පදාන. ජනනය කරන්න උපද්දවන්න උත්සාහ කරනවා. තමන් අතින් මෙතෙක්කල් සිදු වෙලා නැති කුසල ධර්ම තියෙනවා නම් ඉදිරි කාලයේදී ඒවා කෙසේ හෝ සිදු කරන්න උත්සාහ දරන්න ඕන. කල්යාණ ප්‍රතඥයා සෝවාන් වෙන්නත් සෝවාන් කෙනා සක්‍රුදාගාමි වෙන්නත් සක්‍රුදාගාමි කෙනා රහත් වෙන්නත් වෙර දරන්න ඕන. මේක තමයි නූපන් කුසල ධර්ම උපදවන්න උත්සාහ කරනවා කියන එක. දැන් ඇතුලේ තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙලා නැති කුසල ධර්ම කොහොම හරි මතු කරගන්න ඕන පින්නතුන්. ඇති කරගන්න ඕන. ජනනප්පදාන කියන්නේ ඒකයි. මොකද කුසලයනේ මේ ශක්්‍යතාවනේ නිවනට හේතු වෙන්නේ. ඒ නිසා තම උපරිම වීරිය වඩලා ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ
ජාගරියානුයෝග කියලා එකක්. ඒ කියන්නේ නිදි වර්ජිත බව. නිදි වරාගෙන අපි වග බලා ගන්න ඕන පින්වතුනි හිත තුල නෝපන් කුසල් ඇති කරගන්න. ඉපදිච්ච නැති කුසලතා ඇති කරගන්න. කුසලතා ඉබේ ඇති වෙන්නේ නැහැ. ඇති කරගන්න ඕන. එතකොට මේ ඇති කරගන්නට වීරිය ඕන. වෙර වඩන්න ඕන. එහෙම නැත්නම් එතෙන්ට යන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ කොච්චර වීරිය වඩලද කුසලතා වර්ධනය කරගත්තේ. කුසලතාවල උපරිම තලයට පැමිණීමක් බුද්ධත්වයේ කියන්නේ. එහෙනම් අපි තුලත් කුසලතා වර්ධනය කරගැනීමේ ගුණය තමයි ඇති කරගන්න ඕන. ඊළඟට පින්නතුනි උපන් කුසල ධර්ම වර්ධනය කරගන්නට වීරිය වඩන්න ඕන. ඇති වෙලා තියෙන කුසල් තියෙනෝනේ. දැන් අපි ටිකක් භාවනා කරලා සමතේ වඩලා යම්කිසි හැකියාවක් ආධ්‍යාත්මයේ ඇති කරගෙන තියෙනවා. මෛත්‍රිය වඩලා මෛත්‍රී සහගත සිතුවිල්ල වර්ධනය කරගෙන තියෙනවා. ඇති කරගෙන තියෙනවා. ඒක තව තවත් වැඩෙන විදියට, වර්ධනය වන විදියට, උපදින විදියට භාවනප්පදාන කියන්නේ වැඩෙන විදියට කටයුතු කරන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. තමාතින් මෙතෙක්කල් සිදු වී ඇති යම් යම් කුසල ධර්ම තියෙනවා නම් අන්න එවැනි කුසල ධර්ම ඉදිරි කාලයේදී සිදු කරන්නට වීරිය වඩන්න ඕන. නතර වෙලා ඉඳලා බෑ. තමාතින් සිදු වෙලා තියෙන කුසල ධර්ම ගැන සිතමින් තව තවත් ඒ කුසල සිතුවිලි පහළ කරගන්න ඕන. මෙන්න මෙහෙම වුණොත් අපට පුළුවන් පින්නතුනි අපි තුල කුසලතා වර්ධනය කර ගැනීමේ තත්වයටපත් වෙන්න. එහෙනම් කුසල් වැඩිම නිකම්ම සිද්ධ වෙන එකක් නෙවෙයි. පිනුත් නිකම් පහළ වෙන්නේ නැහැ. පිනුත් කරන්න ඕන. කුසලුත් නිකම් කුසල් වැඩෙන්නේ නැහැ. කුසලතා වැඩෙන්නේ නැහැ. කුසල් වඩා ගන්න ඕන. ඒ නිසා මෙන්න මේ හතර හරිම වැදගත් නිර්වාණය සාක්ෂාත් කරන්න. මේ හතර නැතුව නිවන් දකින්න බෑ පින්නතුනි. ඔබ හොඳට තේරුම් ගන්න. නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් මේ හතර වඩන්න ඕන. ඒ කියන්නේ නූපන් අකුසල් ඉපදෙන්නේ නැති වෙන්න බලා ගන්න ඕන, වග බලා ගන්න. උපන්න අකුසල් පුළුවන් තරම් දුරු කරගන්න, ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න ඕන. නූපන් කුසල් ඇති කරගන්නට වෙර දරන්න ඕන. නූපන් කුසල් උපන් කුසල් තියෙන ඒවා වර්ධනය කරගන්නට උත්සාහ කරන්න ඕන. මෙන්න මේ හතර තමයි අපි කිව්වේ සංවරප්පදාන, පහනප්පදාන, ජනනප්පදාන, භාවනප්පදාන. මේ විදියට අපි උත්සාහ කළොත් පින්නතුන් අපට නිවන වැඩි ඈතක නෙවෙයි. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් යුක්තව තමයි මේ සියල්ල කළ යුතු වන්නේ. නිකන් ආවට ගියාට නෙවෙයි. දැන් අපි භාවනාවෙන් කරන්නේ මේක තමයි. දැන් ඉස්සෙල්ලා අපි භාවනාවේ සිත එකඟ කරගන්නවා. සමාහිත කරගන්නවා. සමාහිත කරගත් සිත එකඟ කරගත් සිතට තමයි භාවනා අරමුණක් ගන්න. ඒතර භාවනා අරමුණක් ගත්තාම මේ භාවනා අරමුණේ අපි ගමන් කරන්න ඕන. ගමන් කරනකොට මොකද වෙන්නේ? නූපන් අකුසල් තියෙනවා නම් ඒව උපදින්න අවස්ථාවක් නැහැ. ඇයි? හිත යන්නේ කුසල චේතනාවෙනේ. උපන්න අකුසල් තියෙනවා නම් මේකෙන් යටපත් වෙවි යනවා. ඇයි? අකුසලයට ඉඩක් නැති කරලා තියෙන්නේ. බලන්න කොච්චර වැදගත්ද කියලා. භාවනාවකින් කරන්නේ ඒකයි. ඒකයි මා මතක් කරන්නේ හැම විටම භාවනාව අත්‍යවශ්‍යයි නිවන් දකින්න. භාවනාවෙන් තොරව මේ දේ කරන්න බෑ. මොකද හිත හරිම මායාකාරී. හිත අමුතුම උපක්‍රම දරනවා මේ පංචකාම සම්පත් අනුභව කරමින් වැරදි පැත්තට යොමු වෙන්න. මේක තේරුම් ගත්තේ නැත්තම් බෑ පින්වතුනි. මේක හරියට තේරුම් ගන්න ඕන. ඊළඟට භාවනා කරනකොට
නූපන් කුසල් ඇති වෙනවා. කලින් තිබිච්ච නැති කුසලතා දැන් තියෙන ඕන්න. එකින් එක ඇති වෙන්න පටන් ගන්නවා. කොච්චර වටිනවද බලන්න පින්නතුනේ. ඊළඟට උපන් කුසලතා තියෙනවා නම් භාවනාවට වාඩි වෙනකොට කලින් භාවනා කරපු නිසා කුසල් ඉපදිලා තිබුණා. මේ කුසල් දැන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හතර හරියට තේරුම් අරගත්තොත් පින්නතුනි අපිට හොඳ භාවනාවක් කරන්න පුළුවන්. සිත වික්ෂිප්ත නොවන සිතේ කෙලෙස් ඇති වෙලා සිත නොසන්සුන් වන තත්වයෙන් අත්මුදවගෙන හොඳ භාවනාවකට අපිට යන්න පුළුවන්. ඒ නිසා ඔබට දැන් වැටහෙනවා ඇති හිත කියන්නේ මොකද්ද? හිතේ වංචනික ධර්මතා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට පින කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? පව හා අකුසලය කියන්නේ මොකද්ද? පින් කරාම අපට වන දේ මොකද්ද? කුසල් වැඩුවාම අපට වන දේ මොකද්ද? එතකොට අපි නිර්වාණය අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම අකුසල් දුරුකොට කුසල් වර්ධනය කරගන්න ඕන. ඒකයි බුදු මුවින් දේශනා උනේ කුසලස් උපසම්පදා කුසල් වඩන්න කියලා. මේ කුසලය වැඩිීමේ කාර්යාවලිය ඒ අයුරින් අපි සිද්ධ කරනවා නම් අපිට නිකන් ඉන්න වෙලාවක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ නිදි වර්ජිතව මේක කරන්න කියලා කිව්වේ. ඒකට අපකැප වෙන්න ඕන. මේකට අපකැප නොවි මේ ගමන යන්න බෑ. ඉතින් ඔබ ගිහි ජීවිතයක් ගත කරන අය ඒවත් සිද්ධ කරගෙන ලද හැකි අවස්ථාවේදී මේ එදිනෙදා වර්තමාන ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න. අන්න එහෙම හදාගෙන ඉදිරියට ගියොත් තමයි අපට මේ මාවතට වැටිලා ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි සියලු දෙනාටම මෙන්න මේ මාවතේ ගමන් කරන්නට ශක්තිය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ජපානයේ පදිංචි එම් තක්ෂිලා දීපානී මහත්මිය සහ එතුමියගේ සහෝදරයාගේ පුතා වන එම් කසුන් තරංග. මේ දෙදෙනා එකතු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. බලාපොරොත්තු වෙනවා අභාවයටපත් මෑණියන් වන එම් එවුලින් නෝනා මහත්මියට පින් දෙන්න. එතුමිය මිය ගිහිල්ලා 2022 ජනවාරි මාසේ 23 වන දිනට අවුරුදු 10ක් පිරෙනවා. ඉතින් එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙමාපියන්ගේ මියගිය සියලුම ඥාති හිතවතුන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. දැනට වයස අවුරුදු 92ක් වන ආදරබර පියතුමාට නිරෝගී සම්පන්නිය චිරජීවනය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සතාධික කාලයක් තව තවත් හොඳින් නිරෝගීව තුනුරුවන් සරණින් හොඳ ආයුෂක් ලබා ජීවත් වීමට වරම් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම් තක්ෂිලා දීපානි මහත්මියගේ ස්වාමි පුරුෂයා ජපන් ජාතික කෙනෙක්. ඉතින් එතුමාට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දුව හෙදියක් වශයෙන් ඒ රටේ සේවය කරනවා. ඉතින් ඒකත් ලොකු ශක්තියක්. ඒ සියලු දෙනාටත් ඒ වගේම සහෝදර සහෝදරියන් හා ඒ අයගේ නෝනාවරු මහත්තුරු දූ දරුවන්ටත් මේ පින් බෙලෙන් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන අතර වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ලක්වැසි ලෝවැසි සියලු දෙනාට විශේෂයෙන් ජපානයේ වාසය කරන සියලු දෙනාටමත් ඇය සේවය කරන්නේ ගිලනුන්ට උපස්ථාන කරන වැඩිහිටි නිවාසයක. ඉතින් ඒ නිවාසයේ සිටින සියලු දෙනාටත් මේ පින් බලෙන් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා
ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා. සියලු දෙනාටම මෙලොව යහපත පරලොව සුගතිය අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 10කට පෙර පරලෝසපත් එම් එව්ලින් නෝනා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ජපානයේ පදිංචි එම් තක්ෂිලා දීපානී මහත්මිය සහ එතුමියගේ සොහොයුරාගේ දයාබර පුතණුවන් වන එම් කසුන් තරංග මහත්මයා යන පින්වත් දෙදෙනා විසින් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙදෙනා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.